නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ සන්ධ්‍යාවෙත් අපේ දහම් කැටපත සදාම් සාකච්ඡාව ඔබට සමීප කරමින් ඉතාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්. ඉතින් ඔබට මතකයි ගියවර වැඩසටහන ඔස්සේ අපේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපිට කරුණ පහදා වදාලා ආයතන ඉපදෙන ආකාරය, ඒ වගේම මේ ආයතන ඔස්සේ සංයෝජන ධර්ම ඇති වෙන ආකාරය, ඒ සංයෝජන ධර්ම වලට යටත් වෙලා අපි සාමාන්‍ය පෘථග්ජන මිනිසුන් විදිහට විපත්තියට පැමිණෙන ආකාරය, ඒ වගේම සංයෝජන ධර්මයට යටත් නොවේ ධර්මයට සිත නගා ගන්න ආකාරය පිළිබඳ ආදි වශයෙන් උතුම් දහම් කාරණා අපිට දැනගන්නට අවස්ථාව ලැබුණා. ඉතින් අදත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඔබට සමීප කරමින් මේ පින්වන්ත හෝරාව ආරම්භ කරන්න අපි සූදානම් වෙනවා. පළමුවෙන්ම ගුරු දේවෝත්තම ලොකු ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි වන්දනමාන කරගනිමු. ඒ සමගම අදත් අපට අනුකම්පාවෙන්ම සදහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි, අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව. මාර්තු මාස 21 වෙනි දිනට අද දිනට උපන් දිනයේ යෙදුන දහම් ආදිත්‍ය චූටි පින්වත් පුතුට සෙත් පැතීම පිණිස තම දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස මාවනැල්ල උස්සපිටිය පදිංචි පින්වත් දිනේෂ් චන්ද්‍රසිරි මහත්මයා සහ ඉරේෂා මදුෂානි මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව රත්නත්‍රේ පාමුල මේ පින්වන්ත අවකාශය උදා කරගන්න අපි සූදානම්. මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි, අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සිල් දනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි එතකොට අද දවසේ කතා කරන්න අපිට තියෙන්නේ එහෙමයි ස්වාමී. මේ මනස අපි කොහොමද අසංවර වෙන්නේ කියන කාරණේ දැනගන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට මේ අසංවරයේ තේරුම් ගැනීම තුල සංවර වෙන විදිය. එහෙමයි. මේ මනස අසංවර වීම තුළ මේ සසර ගමන පෝෂණය වෙන විදිය, සසරට අපේ ජීවිතය සකස් වෙලා යන විදිය එහෙමයි පිළිබඳව මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් අවබෝධය මුල් කරගෙන අපිට අද ශ්‍රවණය කරන්න දුර්ලභ භාග්‍ය උදා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානයේදී බොහොම පැහැදිලිව විස්තර කළා ධම්මානුපස්සනාව යටතේදී. ඒතර දැන් මේ මනස කොහොමද තේරුම් ගන්න ඕන කියන කාරණේ. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා මනංච පජානාති ධම්මේච පජානාති. හරි පුදුමයි එතකොට. දැන් ඇස කියන එක නම් අපිට බාහිර රූපෙත් එක්ක ඒක සම්බන්ධයක් තියෙන නිසා අපිට ඒක ඕලාරිකයි ටික. එහෙමයි ස්වාමීනි. කනත් ටිකක් බාහිර රූපේ පේන සටහනක් හරි තියෙනවනේ. එහෙයි. නාසය බාහිර රූපේ සටහනක් විදිහට තියෙනවා. දිව බාහිර රූපේ අංගයක් විදිහට පිහිටලා තියෙනවා. එහෙමයි. ඒක කයත් එහෙමයි. නම් මනස දැන් හිම නැහැනේ. එහෙමයි ස්වාමීනි. නම් මනස කියන එක තේරුම් ගන්න කියන පජානාති. අනිත තමයි වැදගත් තැන. එහෙමයි. මොකද මේ මනස තමයි ඇස කන නාසය දිව කය ඔක්කොට මුල් වෙන්නේ කොහොමද? මනස. ඇස ක්‍රියාත්මක වෙන්නත්, කන ක්‍රියාත්මක වෙන්නත්, නාසය ක්‍රියාත්මක වෙන්නත්, දිව ක්‍රියාත්මක වෙන්නත්, කය ක්‍රියාත්මක වෙන්නත් මූලිකව ඉන්නේ කවුද? මනස. එහෙමයි ස්වාමීනි. මනසක අනිවාර්යෙන් ඉන්නවා. එතකොට මනසට තියෙන රැකවරණේ තියෙන කුමකින්ද? සිහියේ.
මනස රැක්ගත්තා කියලා කියන අනිත් ඔක්කොම ආයතන ටික රැකිලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඇස කරනාසි දිවකය ඔක්කොම ගැට ගහලා තියෙන මනසේ නම් මනසට රැකවරණේ තියෙන සිහියෙන් නම් ඉතින් මනසට එන සිහියෙන් රැගෙන හිටියොත් එහෙම ආයතන ඉතුරු පහම මොකද වෙන්නේ? පහම රැකිලා. එහෙමයි ස්වාමීනි. හරි පුදුම විශ්මිත දෙයක්. හරි ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. පුදුම දෙයක් ඒක. එහෙමයි. මේ ඇස කරනාසි දිවකය ඔක්කොම හැන්ඩල් කරන්නේ මනසින් කියලා දකින්නවා කියන එක. එහෙමයි ස්වාමීනි. මනස කියන එක මේ සංසිද්ධවන පාලනය කරගන්න තියෙන සිහියෙන් කියන එක රැකවරණය තියෙන්නේ. ඒක බුදු කෙනෙක් නේ දකින්නේ. එහෙමයි. වෙන කට්ටිය ඔක දකින්නේ නැහනේ. හරි ආශ්චර්යද මේක අහපු ශ්‍රාවකයෝනේ ඊට පස්සේ ටික ටික මහන්සි ගන්නේ මනස පාලනය කරගන්න. ඒතර මනස සංසිඳනකොට අනිත් ආයතන පහත් සංසිඳනවා. මනස සංවර වෙනකොට අනිත් ආයතන පහත් සංවර වෙනවා. එහෙමයි. මනස දමනය වෙනකොට අනිත් ආයතන පහත් දමනය වෙනවා. එහෙමයි. එහෙමයි. මනංච පජානාති. දැන් මනස කියන එක මොකද්ද? නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් එක. මනසට අරමුණු කියන එකත් නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ රූපයකින් තොරව මනසේක ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ රූපය ප්‍රතිබද්ධ වෙලා තමයි මනස කියන එක හැමතිස්සෙම වැඩ කරන්නේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ රූපයයි තමන්ගේ රූපේ ප්‍රතිබද්ධ වෙලායි තමන්ගේ මනස වැඩ කරන්නේ. එහෙමයි. නැද්ද බලන්න. තමන්ගේ මනස මේ රූපයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඇසෙන්නේ මනසට අරමුණ ගේන්නේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ රූපෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කන කොටසෙන්නේ අරමුණ ගේන්නේ ආධ්‍යාත්මයට හිතට අරමුණ ගේන්නේ. එහෙමයි. දිවෙන් තමයි තමන්ගේ මනසට අරමුණ යන්නේ. එහෙම නැත්නම් නාසයෙන් අරමුණ යන්නේ. එහෙම නැත්නම් කයෙන් තමයි අරමුණ යන්නේ. එහෙමයි. එකතු වෙන්නේ. ඒකයි රූපයෙන් තොරව මනසක් ගැන කතා කරන්න බෑ එතකොට. එතකොට මනසට ඔන්න අපි හිතමු දැන් මනසට දැන් මේ විලාය ගත්තොත් එහෙම අපි හිතමු තමන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ කනට. මානසිකාරය යොමු වෙලා තියෙන්නේ. එහෙමයි. නමුත් භාවනා අරමුණක් වගේ එකක් අපි හොඳට සිහි කරන්න ගත්තොත් එහෙම මොකද වෙන්නේ? අපි මානසිකාරය කොතනද තියෙන්නේ? මනසෙමයි. එහෙමයි ස්වාමීනි. ඒතර මනසට මනසේ අමානසිකාරය යොමු වෙලා තියෙනවා. මනසට මානසිකාරය යොමු වෙලා. එතකොට මොකද වෙන්නේ? එතකොට තමයි එන අරමුණ මේ තේරෙන්නේ එතකොට තමයි. නැත්තම් අරමුණු යනවා මොනවද ආවේ මොනවද හිතුවේ කියලා මතකත් නැහැ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? මානසිකාරය යොමු වෙලා තියෙන අවස්ථාවක මේ අරමුණ තුල අපි ඉන්නවනම් එතකොට මතකයි මේ අරමුණ ආවා මේ අරමුණ ගියා. ඒක කියන්නේ මනස කියන එක පජානාති දැනගන්න ඕන. ඒකට මානසිකාරය ක්‍රියාත්මක වෙලා තියෙන මනසට. ඒතර මොකද වෙන්නේ? මනසට එන අරමුණ සංවේදී වෙනවා. යට තේරෙනවා. උන මනස තියෙනවා දැන් මානසිකාරය තියෙනවා මනසයි අරමුණ විඥාන එකතු වෙලා තියෙනවා දැන්. අපි තුමු ලස්සන දැකපු මොකක් හරි රූපයක් දැන් හිතේ සිහි කර ඉන්නවා කියලා. දැන් මනස අරමුණ විඥානය තමයි එකතු වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක සිහි කර දැන් මනසේ ස්පර්ශයෙන් දැන් විඳිනවා යා. එතකොට ඒක හඳුන ගන්නවා යා. මනසේ අරමුණ හඳුන ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒකත් එක තමයි චේතනා ටික ගාගෙන යන්නේ. ඔය ටික ඉපදුනා කියන්නේ මනස නැමැති ආයතන ඉපදිලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකට තමයි කියන්නේ මනස භාගතුන් වහන්සේ දකින්න මනස නැමැති ආයතන කියන්නේ ඔකට. මනස නැමැති ආයතන යම් මොහොතක ඉපදිලාද තියෙන්නේ. ඒ වෙලාවට අරමුණු නැමැති ආයතනෙත් තියෙනවා. ධම්ම නැමැති ආයතනෙත් තියෙනවා. මේ pāli වචනේදී පාවිච්චි කරනවා එතන මේ මනංච පජානාති ධම්මේච පජානාති. ධම්ම කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි ස්වාමීනි. ධම්ම කියලා කියන්නේ ධර්මය නෙමෙයි. ධම්ම කියලා කියන්නේ මෙතනදී ධම්ම කියලා කියන්නේ මනසට එන අරමුණට. එහෙමයි ස්වාමීනි. අපි හිතමු අපි මගතොට යද්දී හම්බෙච්ච කෙනෙක් අපේ හිතට සිහි වෙනවා කියලා. අන්න එතකොට තමයි ඒක තමයි මනසේ ධම්ම කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ අපි හිතින් ඒ කෙනත් එක්ක කතා කරනවා දැන්. හිතින් කතා කරනවා. හිතින් hina වෙනවා. එතකොට මොකද කරන්නේ? හිතින් රණ්ඩු වෙනවා සමහර විට. මේ මනස ස්පර්ශයෙන් විඳිනවා කියන්නේ ඒකට. එහෙමයි ස්වාමීනි. එතකොට මොකද වෙන්නේ? ඒ තමයි මනස ඉපදීම. මනස ඇතිවීම කියලා කියන්නේ ඒකට. එහෙමයි. ඔන්න මනස ඉපදලා තියෙන්නේ. එහෙමයි. ධර්මයේ එතකොට මේ ධර්මයේ නැමැති ආයතනෙත් තියෙනවා එතකොට. ධම්ම නැමැති ආයතන. මනස දැනගන්නව අරමුණු දැනගන්නවා. එතන මොකද වෙන්නේ?
මනංච පජානාති ධම්මේච පජාන යංච තදුබයං පටිච්ච උප්පජ්ජ සංයෝජන. එතකොට ඒ ආපු අරමුණට සංයෝජනයක් ආධ්‍යාත්මික පුදින්න පුළුවන්. ඉපදුනොත් මොකද වෙන්නේ? පංච පජානාති. ඒකත් දැනගන්නවා කියනවා. එහෙමයි. මේ මනසට අරමුණක් එනකොට සංයෝජනයක් ඉපදිච්ච ගමන් තමයි මනස දිගටම වැඩ කරන්නේ අපි. එහෙමයි ස්වාමීනි. අරමුණ දිගටම පවත්ත ඒ ඇහින් දැකපු කෙනත් එක්ක හිතින් කතා කරනවා, හිතින් දොඩනවා, දොඩමලු වෙනවා, තරහ වෙනවා. එතකොට ඒ තමයි මොකද්ද? ඒ සංයෝජනෙත් එක්ක තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක. මනසේ විඳිනවා. විඳිනවා. එහෙමයි ස්වාමීනි. ඒකත් එක්ක තමයි මේ සංයෝජනේ හටගන්නේ. ඒ සංයෝජනයක් තියෙන්නේ එතකොට. ස්වාමීනි දැන් ගොඩක් වෙලාවට අතීතයේ නිරුද්ධ වෙලා ගිහිල්ලා අපේ ප්‍රියමනාප උදවිය මැරිලත් ගිහිල්ලා නමුත් අපේ මනස මේ ඒකත් එක්ක තියෙන සංයෝජනේ තියෙන. එහෙමයි ස්වාමීනි. සංයෝජනේ තියෙන එතකොට. එහෙයි. තංච යතාච අනුපන්නස සංයෝජනස උපාදෝ හෝති. තංච පජානාති. දෙමළ මානසික ස්වභාවය තමයි ඔන්න ඒ කාර්මුණක් වෙනවා සංයෝජනයක් ඇති වෙනවා. ඒ සංයෝජන නැති වෙලා තව ආරමුණක් වෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක ගැට ගැහිලා ජීවත් වෙනවා තව විනාඩි 10ක් 15ක්. ඊටසේ අරමුණ යනවා තව අරමුණක් එනවා. ඒ අරමුණත් එක්ක ගැට ගැහිලා ඔන්න විනාඩි තව 10ක් 15ක් ඉස්සත් ජීවත් වෙනවා. එහෙම නේද අපි ජීවත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ අපි පැය 24 ගත වෙන්නේ ඔය ක්‍රමයට. එහෙමයි. එක්ක ඇස එක්ක කන එක්ක නාසය එක්ක දිව එහෙම නැත්නම් මනසත් එක්ක. යතාච උප්පන්නස සංයෝජනස පහනං හොති. උපන් ඔන්න සංයෝජනයක් හිතේ කැරකිලා තිබුණේ ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙ තව ඊට පස්සේ ඇස නැමැති ආයතන ක්‍රියාත්මක කරලා සංයෝජනයක් හටගන්නවා. එහෙමයි. හැමතිස්සෙම එහෙම තමයි. සංයෝජනයකින්මයි සතුටු වෙන්නේ මේ සත්‍යය. කොයියම් හරි මොහොතක සංයෝජන එක්ක රූප තණ්හා, එක්ක ශබ්ද තණ්හාවකින්, එක්ක ගන්ධ තණ්හාවකින්, එක්ක රස තණ්හාවකින්, එක්ක පොට්ටබ්බ තණ්හාවකින්, එක්ක ධම්ම තණ්හාවකින් තමයි සත්‍යය ජීවත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ජීවත් වෙනවා හයින් එකකින්. එහෙමයි. යතාච පහීනස සංයෝජනස ආයතින් අනුපාදෝ. සමහර මනසට එන අරමුණු වලට සංයෝජන නැති වෙලා යනවා. ඒ එතකොට ආයෙ උපදින්නේ නැහැ කියන එකක් දැනගන්නවා කියනවා. ඒ කොච්චර හිතට අරමුණු කරන්න හැදුවත් අරමුණු වෙන්නේ නැහැ. එහෙමයි. කොච්චර අරමුණු කරන්න හැදුවත් අරමුණු වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙම තියෙන දේවලුත් තියෙනවනේ සමහරලාට. ඒක හිතේ පවත්තගෙන සතුටින් ඉන්න බෑ එයාට. ඒක මේ හිතේ නැති වෙලා යනවා. එහෙමයි. ඒ කියන්නේ සංයෝජනේ ඇති වෙන්නේ නැහැ ලීසි. සමහර දේවල් හිතේ තියෙනවා එහෙම. එහෙමයි. එතකොට බුදුරජාණන් දේශනා කළා මෙන්න මේ විදිහට මනසේ ක්‍රියාකාරීත්වය සිහි කල්පනාවෙන් ඉඳලා මනස තේරුම් ගන්න මහන්සි ගන්නවා කියනවා. ඔහොම මනස තේරුම් ගන්නකොට යා මනසට අහු වෙන කෙනෙක් වෙන්නේ. මනසේ මවමවා දෙන දේවල් වලට අහු වෙන්නේ නැහැ. සමහරවල් උන්න අපිට හොරකම් කරන්න කියනවා හිතින් සමහරට. සමහරට දැන් හිතින් හොඳටම ප්ලෑන් එක ගහලා මේ එලිට බහිනකොට සමහරවිට ඒකට යොමු ඉඩ අවකාශ නැති වෙලා යනවා. සමහර හිතේ මවල් දීමක් විතරයි තියෙන්නේ සමහරවිට. එහෙමයි ස්වාමීනි. සමහරට ඔන්න අපි හිතමු කෙනෙක් ඔන්න අපිත් එක්ක කෙනෙක් hina වෙනවා. ඊට අපි හිතනවා ඔන්න ඒ කෙනා අපිට කැමතියි. හිතින් ඔන්න විවිධ ප්ලෑන් ආදිනවා ඊට පස්සේ. හිතින් කසාද බඳින සමහර විට. එහෙමයි. මෙන්න ඊට පහුවෙන්ද පාරට බහැලෙනකොට මේ වෙන කෙනෙකුත් එක්ක එයා යනවා. හැබැයි හිතින් හදලා දුන්නේ කොහමද? එයා Tamanට කැමති බවමයි හදලා දෙන්නේ. නැද්ද බලන්න? එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. හරි පුදුමයි ඒක. සමහර සිද්ධි පවා එහෙමයි. හිතින් නිකන් ඇත්තම දෙයක් විදිහට මවල දෙනවා මේක. සමහර කෙනෙක් ගැන සැක ඇති කරලා දෙනවා. Tamanට අපි තුන් අවඩක් කළා කියලා ඒ විදිහටම හිතේ මතු කරලා දෙනවා. එහෙමයි. මෙන්න දවසක් දෙයක් ගිහිල්ලා අපි දැන් දේශෙන් ඉන්නවා. අපි දැන් මතු කරලා දෙනවා හිතට. මේ ඊට පස්සේ බලනකොට ඇත්තම සිද්ධිය ආරංචි වෙනවා. බලනකොට අරයා කිසි දෙයකට සම්බන්ධ නැහැ. වෙන අවස්ථා නැද්ද? එහෙමයි ස්වාමීනි. සැක මතු කරලා දෙනවා, ද්වේෂය මතු කරලා දෙනවා, ආසාව මතු කරලා දෙනවා. ඒ ක්‍රමවලට මනස්වල නොසිතන ආකාරයේ දේවල් හිතේ මතු කරලා දෙනවා. එහෙමයි. ඔය විදිහට තමයි තමන් ඔන්න මාර්ගඵල ලැබුවා කියලා හිතේට මවල දෙනවා. හිතෙන්නේ මාර්ගඵල ලැබුණා කියලා. එහෙමයි ස්වාමීනි. තමන් රහත් වුණා කියලා තමන් හිතේ මෙවි කෑ ගහනවා. හිතෙන්නේ උඩට රහත් වුණා කියලා. එහෙමයි. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන කාරණේ විවිධ දේවල් වලින් හිතට මතු කරලා දෙනවා.
හිතට මතු කරලා දෙනවා. මේ සාක්ෂි ගලප සාක්ෂි හරි පුදුම ඒකනට නොපෙරෙන බලපෑම සම්බන්ධ වෙලා ඇති මාර බලපෑම් වගේ. එහෙමයි ස්වාමී. ඒතර ඒගොල්ලන්ට දැන් මට මතකයි ඊපෙරේද මම දැක්ක දෙයක් මේ බුදුරජාණන් වහන්සේ ගල් පෙරළුවනේ ගිජ්ජකූටේ. ඒ ගල පිළිගන්න උඩට ගලක් මතුවෙලා ඒ ගල තාමත් තියෙනවනේ. ඒතර මෙහෙම සිද්ධියක් කොහොම හරි මේ ඔය ලංකාවේ බුදුරජාණන් වහන්සේ පුදුනා කියන කට්ටියට පෙන්눔 කරලා තියෙන කොහෙර තැනක. එහෙමයි. දැන් ඒක ගලපගෙන තියෙන දැන් හිතේ මවල තියෙන මේ විතර තමයි මේ කියලා. එහෙමයි. ඒ දේවල් ගාට ගලපලා දෙනවා. අරබුද නිර්මාණය කරන්නේ ක්‍රමයටනේ. එහෙමයි ස්වාමීනි. ඒක මේ බලවේග වලට කරන්න පුළුවන්. ඒක මාරත් අජ්ජනී සූත්‍රය කියවද හොඳටම පැහැදිලි ඒක. මොකද මාරත් අජ්ජනී සූත්‍රය පැහැදිලිවම තියෙනවා කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ මට මතක හැටියට. එතකොට මිනිස්සුන්ට වැහිලා කියනවා මේ ගරහන්න කියනවා. මිනිස්සුන්ට වැහිලා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මිනිස්සුන්ට පණිවිඩය දෙන්න එපා හිතට ඒක. එහෙමයි. නැත්නම් කොහොමද ගරහන්නේ? ඒතර මිනිස්සු ගරහනවා මේ හොඳට හිටපු මිනිස්සු ගරහනවා මේ හිස් මුඩු කළ ශ්‍රමණයෝ මේ නීචයෝ මේ ගස්සරට ගිහිල්ලා හරියට නිකන් මේ බකමෝන තඩිය වගේ බලල් තඩිය වගේ බිම්බලාගෙන ඔහේ ඉන්නවා කියලා මේ මිනිස්සු බයිනවනේ. ඒතර මිනිස්සුන්ට බණින අරමුණ කොහාටද එන්නේ හිතට. හිතට එන්නේ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ මේක දකිනවා. දැකලා භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා දැන් මෙහෙම සිද්ධියක් වෙලා තියෙන්නේ යන්න යන තැන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් වාසය කරන්න කියලා. ඔහොම ඉන්නකොට බැලුවා හරි ගියේ නැහැ. ඊට පස්සේ මොකද කරේ? මේ මිනිස්සුන්ට මයිලා කියනවනේ මේ ලාභ සත්කාර දෙන්න කියලා. ඊට පස්සේ මේ මිනිස්සුම වෙන ප්‍රශංසා කරනවනේ. එහෙමයි. ඒතකොට ඒ ඇයිට අවස්ථා දෙකට පණිවිඩ දෙකක් දීලා. ඊට පස්සේ යන්න යන තැන වඳිනවා කියනවා පුදුනවා කියනවා මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ මේන් දන් දෙන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න. භාග්‍යතුන් වහන්සේ ඒක දැකලා ඒකත් සංඝයාට ගිහින් කියනවා කියනවා. එහෙම කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. හිතට මිනිස්සුන්ගේ හිතට කොච්චර රාග අරමුණු රිංගවනවද නැද්ද? ද්වේෂ අරමුණු කොච්චර රිංගවනවද නැද්ද? මුලාවට පත් කරන දෘෂ්ටිවලට පත් කරන දේවල් කොච්චර රිංගවනවද නැද්ද? එහෙමයි. කොච්චර අරමුණු දෙනවද නැද්ද? එහෙමයි අර ස්වාමීනි. එක දේශනාවක තියෙන මජ්ක්‍ධිම නිකායේ දේශනාවක් තියෙන්නේ. ඒක බ්‍රහ්මයෙකුට මාරේ වැහිලා කියනවා මේනි ਸਰව බලධාරී දෙවිය කියන ඔබේ. එහෙමයි. මේ කියන තමයි කියනවා මේ සියලු දෙනා උපැද්දුවේ. මේ සියලු සත්‍යයන්ගේ පියාණන් කියනවා මේ. අද එහෙන වචන නෙවෙයි ඔය තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැක නේද? එහේ. ඒතර අපිට තේරෙන තුරු එහෙම සිතිවිලි මේ හිත ඇතුලේ මවන්න පුළුවන් ඒ බලවේග වලට. එහෙමයි ස්වාමීනි. ඒතර මේ වගේ සිද්ධි මවනවා කියන එක මිනිසුන් හිතලා සුළුපටු දෙයක්. හිතල නැවත නැවත එකම අරමුණ මවනකොට මොකද වෙන්නේ? හිතෙන්නේ මේක සත්‍යයක් කියලා නේද? එහෙමයි. ත්‍රයගේ හිතවල දැන් එතකොට මොකද වෙන්නේ? දැන් මේ සංයෝජනයක් බවට පත් වෙනවා ඊට පස්සේ මනස ඇතුළේ කැරගෙනකොට ඒක. එහෙමයි. සංයෝජනයක් බවට පත් වෙනවා එතකොට. තේරුණා නේද? ඒතර දැන් බලන්න දැන් ඔය කොට්ටිත සූත්‍රයේ මනස අරමුණට බැඳිලාද තියෙන්නේ අරමුණ මනසට බැඳිලාද තියෙන්නේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ කොට්ටිත මහ රහතන් වහන්සේ අහනවා. එහෙමනේ හිතෙන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. මනස අරමුණට බැඳිලා තියෙනවා කියලා හිතෙන්නේ. මනසයි අරමුණ දෙකක් වෙන් වෙලා පේන්නේ. මනසේ අරමුණ ඉපදෙනා වගේ ඒ හිතෙන්නේ එහෙමනේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ දෙක එකට ගැට ගැහිලා තියෙනවා කියලා හිතෙන්නේ. එකම එහෙමයි. එහෙම ගැට ගැහිලා තියෙනවා නම් එහෙමනේ. එහෙනම් මේ වෙලාවකට සරාගී හිතක් ඇවිල්ලා තව වෙලාවකට හදවසී හිතක් ඇති වෙන දෙයක් නැහැ නේ. ගැට ගැහිලා තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. වෙනස් වෙන්නේ කොමක් නිසාද? හේතුකින් උපද්දලා දෙන්න නිසා වෙනස් වෙන්නේ. එතකොට මේ සරාගී සිත උපද්දලා දෙන්න වෙච්ච හේතුව නැති වෙනකොට සදෝසී හිතක් සකස් දෙන්න හේතුව ඇති වෙනකොට සදෝසී හිතක් උපදින්නේ. එහෙමයි. හේතු අනුව නිර්මාණය වෙන සංයෝජනේ. සංයෝජනේ ඒ සංයෝජනේ හටගන්නේ ඒ හේතු අනුව. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක්මයි දකින්නේ නැහැ මේ. එහෙම කිසි කෙනෙකුට ලියා ගන්න බෑ මේක. සම්මා සම්බුදු ඥානෙම ලියාගත්තොත් හැරෙන්න සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ මේක ලියා ගන්න බෑ කිසි කෙනෙකුට. එහෙමයි. ඊට දේශනා කළා ප්‍රියාශ්මුතුනි මනස අරමුණට බැඳිලත් නැහැ අරමුණ මනසට බැඳිලත් නැහැ. මනස අරමුණට බැඳිලත් නැහැ අපිට හිතෙන්නේ මොකද? මනස අරමුණට බැඳිලා කියලා තියෙනවා කියලා තේරෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ මේක සමහරලාට සමහර දේවල් ආව හිතට ආවට පස්සේ දුරු වෙන්නේ නැහැ නේ. අපිට හිතෙන්නේ මොකද? මේක බැඳිලා තියෙන්නේ. නැහැ කියන. එහෙමයි. මනසත් අරමුණුත් නිසා ආධ්‍යාත්මී චන්දරාගයක් ඉපදුනොත් ඒක තමයි කියන උතන තියෙන සංයෝජනේ. එහෙමයි. ඒක තමයි කියන උතන තියෙන බන්ධනේ. එන සියුම් දෙයක් මේක.
එහෙනම් අපිට තේරෙන්නේ නැහැ මනසට අරමුණ එනකොට චන්දරාගය කියලා දෙයක් ආධ්‍යාත්මික උපදිනවා. ඒකයි අරමුණ හිතින් අපිට හිතන විදියට බැහැර කරන්න බැරි. එහෙමයි. චන්දරාගයක් ඉපදලා තියෙන නිසා. මනසට ප්‍රිය ආයුෂ්මතුනි අරමුණ බැඳිලා නම් තියෙන්නේ. අරමුණට මනස බැඳිලා නම් තියෙන්නේ. එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා කියන කරන්න බෑ කියනවා මේක. දුක් දුරු කරනවා කියන කරන්න බෑ. බැඳිලා නේ තියෙන්නේ හැමතිස්සෙම දුක. එහෙමයි. තේරුණා නේද? ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයක් තමන්ගේ ජීවිතය තුළ උපද්දීමේ හැකියාවක් තියෙන්නේ සම්මාදිට්ඨිය මානසික දෙයක්නේ. ඒතර මේ සම්මාදිට්ඨිය කියන එක මනසේ උපද්දන්න පුළුවන්කම තියෙන්නේ මනස අරමුණ මනසට බැඳිලා නැති නිසා. දැන් මනස අරමුණට බැඳිලා නම් තියෙන්නේ නම් මේ සම්මාදිට්ඨිය කියන එක අංගේ මනසේ උපද්දන්න බෑනේ අරමුණක් බවට පත් කරන්න බෑනේ එතකොට. සම්මා සංකල්ප හිතේ උපද්ද අරමුණක් බවට පත් කරන්න බෑ. ඒ වෙන දෙයක් බැඳිලා තියෙන මනසේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. එතකොට නික්කම්ම සිතුවිලි හිතේ උපද්දන්න බෑ එතකොට එයාගේ හිතේ. ඒ වෙන දෙයකට බැඳෙන්නේ තියෙන්නේ. විවිධ අරමුණු දෙන්න බැරුව. දෙන්න බෑනේ ඉතින්. එහෙමයි. එකම දෙයකට නිකට ගහලා දෙන්න. එහෙයි ස්වාමීනි. ඔයගේ දේශනා කරන ප්‍රියාශ්මතුරි ඔය වගේ කරුණුනුත් තේරු ගන්න කියනවා. මනස අරමුණට බැඳිලත් නැහැ. අරමුණ මනසට බැඳිලත් නැහැ. ස්වාමීනි. හැබැයි ඒ දෙක නිසා ආධ්‍යාත්මික චන්දරාගයක් උපදිනවා නම් අන්නේ චන්දරාගෙන් තමයි කියන මේ ගැට ගහලා තියෙන තේරුම් ගන්න බැරි විදියට. එහෙමයි ස්වාමීනි. හරි සියුම් කියන මේක තේරුම් ගන්න බැරි විදියට ගැට ගහලා තියෙන්නේ. හිතෙන්නම මනස අරමුණට බැඳිලා තියෙන අරමුණ මනසට බැඳිලා තියෙන කියලා කියනවා. එහෙමයි. නමුත් ඇත්තම මේ දේ ගැට ගහලා තියෙන චන්දරාගයේ විසින් කියනවා. ඒක මේ වගේ කියනවා සුදු හරකිකුයි කළු හරකිකුයි යොතකින් එකට ගැට ගහලා තියෙනවා කියනවා. මේ දෙන හැමතිස්සෙම එකට හැසිරෙන්නේ එතකොට. බැලූ බැල්මට මෝඩයිට හිතෙනවා මේ සුදු හරක කළු හරකට බැඳිලා ඉන්නේ. කළු හරක සුදු හරකට බැඳිලා ඉන්නේ බැලූ බැල්මට පේනවා කියනවා. හොඳ ඇස් තියෙන පුරුෂයෙක් හොඳට විමසලා බලනකොට පේනවා කියනවා. සුදු හරක කළු හරකට බැඳිලත් නැහැ. කළු හරක සුදු හරකට බැඳිලත් නැහැ. මේ දෙන්න මේකට යන්නේ ඒ දෙන්න ගැට ගහලා තියෙන ලණුව නිසායි කියලා. එහෙමයි. ලණුව නිසායි ගැට ගහලා තියෙන්නේ. ලණුව නැති වෙච්ච වෙලාවක අයින් කරපු වෙලාවක මේ දෙන්න දෙපැත්තට යනවා. එහෙමයි. ඒ වගේ තමයි. බැඳීම නිසා බාහිතන තියෙන බන්ධනය. එතකොට හටගත්තු බන්ධනයක් ඒක. ඒක හටගත්තු එකක් එතකොට. එහෙමයි. හටගන්නේ කොමක් නිසාද? තමන්ගේ හිතට මනස ප්‍රියයි. මනස ප්‍රියයි. තමන්ගේ හිතට එතකොට මේ අරමුණු ප්‍රියයි. තමන්ගේ හිතට මනසත් ප්‍රියයි අරමුණුත් ප්‍රියයි. එහෙමයි ස්වාමීනි. ප්‍රිය නිසා මොකද වෙන්නේ? අන්න චන්දරාගය කියලා දෙයක් තමන්ගේ හිතේ පෝෂණය වෙනවා. මිහිරි හිතට. දැන් මිහිරි නිසානේ සමහර අරමුණු ආවන් ඒ තුල අපි නිකම් මේ ඉන්නවනේ නිකම් මේ මොනවද කෑවා වගේ. එහෙමයි ස්වාමීනි. මිහිරි නැද්ද එතකොට? මිහිරි නිසානේ. මිහිරි නිසා විඳිනවා ඒක හිතර කර විඳිනවා. හිතෙන් බැහැර කරන්න හිතෙන්නෙම නැහැ. එහෙමයි. ඒතර ඒව අකුලලා දාලා නැගිටිනවා කියන එක. සමහර අරමුණු හිතට ආවට පස්සේ ඒක හිතින් බැහැර කරලා දාලා නැගිටිනවා කියන එක ලේසි නෑ. එහෙමයි. ඉතින් අයින් වෙන්නම හිතෙන්නේ නැහැ නේ සමහර අරමුණු හිතට ආවට පස්සේ. එච්චර ගැට ගහලා දෙන මුලා කරලා දෙන. එහෙමයි. පුදුම දෙයක් ඒක. පුදුම දෙයක් ඒක. බුදු කෙනෙක්මයි දකින්නේ. එහෙමයි ස්වාමීනි. අනුබුදුරෙන් දේශනා කළා. එතකොට මේ මනස හිතට ප්‍රියයි, අරමුණු හිතට ප්‍රියයි. ඒ අරමුණු දැන ගැනීමත් හිතට ප්‍රියයි කියනවා. එහෙමයි. ඉනි එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති. ඒ නිසා තමයි කියන ඒ තැන්වල තණ්හා උපදිනවා කියනවා. නිවිසමාන ඒ තැන්වල තණ්හාව තැම්පත් වෙනවා කියනවා. දැන් ප්‍රිය නිසා තැම්පත් වෙනවා. එහෙමයි. ප්‍රිය නිසා තැම්පත් වෙනවා. හැබැයි තැම්පත් වෙන්නේ යම් දෙයක් පිළිබඳ වැටහීම නැත්තාක් කල් විතරයි. මොකද්ද? මනස අනිත්‍යයි කියලා ඒ හිතේ තමන්ගේ හිතේ වැටහීමක යම් දවසක ඉපදුනාද? මනසට එන අරමුණු අනිත්‍යයි කියලා තමන්ගේ හිතේ වැටහීමක් ඉපදෙනවද? ඉපදෙනකොට මොකද වෙන්නේ? මනසට බැඳෙන්නේ නැතුව යනවා. අරමුණට තමන්ගේ හිත බැඳෙන්නේ නැතුව යනවා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. විඤ්ඤාණයට බැඳෙන්නේ නැතුව යනවා. ලීසියෙන් ටක් ගාලා ගලවන්න පුළුවන් එතකොට. ඒක වෙන්නේ කොමක් නිසාද? අනිත්‍ය කියන වැටහීම තමයි අර චන්දරාගේ උපදින හිතේම ඒ වැටහීම උපදින්න ඕන. එහෙමයි. එහෙනම් තමන්ගේ හිතේ වැටහීමේ ශක්තිය ඇති වෙනකොට ඒ හිත තුළම උපදින චන්දරාගේ මොකද වෙන්නේ? නැතිලා යනවා. එහෙමයි. සංසාරයට බඳින චන්දරාගේ නැතිලා යනවා. නැති වෙන්නේ කොහොමද? එහෙනම් නැතිවීම පිණිස උතර මොකද්ද කරන්න ඕනේ? හැමතිස්සෙම හිතට පණිවිඩයක් දෙන්න ඕනේ. මේ මනස අනිත්‍යයි. මේ මනසට එන අරමුණ අනිත්‍යයි.
ඔක අතහැරලා දාපන්. එහෙමයි. මේ මනසයි අරමුණ නිසා මනසේ ඇති වෙන දැන ගැනීම විඥානය අනිත්‍යයි. මනසයි අරමුණේ විඥාන එකතු වීම අනිත්‍යයි. මනසේ ස්පර්ශයෙන් ඇති වෙන මේ විඳින විඳීමත් අනිත්‍ය හිස් දෙයක්, තුච්ඡ දෙයක්, ලාමක දෙයක්. අසත්පුරුෂයන් විසින් සේවනය කරන දෙයක්. එහෙමයි ස්වාමී. මේක මහා නොමග කටු සහිත මාර්ගයක්. දුකටපත් වෙන්න පුළුවන් දෙයක් මේක. මෙලොව තිරේ විලංගුවේ වැටලා නිന്ദා අපහාස විඳින්න පුළුවන් දෙයක් මේක. සසරට සතර පායට වැටෙන්න පුළුවන් බන්ධනයක් හටගන්න දෙයක් මේක. මේ අරමුණු හඳුනා ගැනීමක් ඇද්ද? මේ හඳුනා ගැනීමත් අනිත්‍යයි. නැද්ද බලන්න දැන් අරමුණු කියන එක අනිත්‍ය වෙන්නේ නැද්ද මොහොතින් මොහොත? අනිත්‍ය වෙනවා. බොහොම පැහැදිලිව පේනවනේ. බොහොම පැහැදිලිව පේනවා. මොහොතින් මොහොත අනිත්‍ය වෙලා යනවා. ඒක අනිත්‍ය වෙනකොට මොකද වෙන්නේ? දැන ගැනීමත් අනිත්‍ය වෙනවා. විඥානෙත් අනිත්‍ය වෙනවා. ස්පර්ශෙත් අනිත්‍ය වෙනවා. ඒ වින්දනෙත් අනිත්‍ය වෙනවා. සමහරට සැප වින්දනයක ඊළඟ මොහොතේ ආයි දුක් වින්දනය. ඊළඟ මොහොතේ උපේක්ෂා වින්දනය. එහෙමයි. හඳුනා ගැනීම අනිත්‍ය වෙලා යනවා. ඊට පස්සේ ඒ උපදින චේතන අනිත්‍ය වෙලා යනවා. එහෙමයි. ඒකට යම් තෘෂ්ණාවක් ඇති වුණා නම් ඒ ධම්ම තණ්හාවක් ඇති වුණා නම් ඒ තණ්හාව මොකද වෙන්නේ? අනිත්‍ය වෙලා යනවා. සමහරලාට රූපය සිහි කරලා ඒකට බැඳිලා තියෙනවා. තව ඩිංගි ශබ්දයක් සිහි කරලා සතුට වෙලා ඒකට බැඳිලා යනවා. එහෙමයි. එහෙනම් ඒ ධර්මයේ තියෙන බැඳීම මොකද වෙන්නේ? අනිත්‍යයි. ඒ අරමුණට තියෙන බැඳීම අනිත්‍යයි. නිට්ටය වුණා නම් මොකද? එකම අරමුණනේ හිතේ වැඩ කරන්නේ. එහෙමයි ස්වාමීනි. නිට්ටය වුණා නම් එකම අරමුණ හිතේ වැඩ කරන්නේ. එකම අරමුණ හිතේ වැඩ කරන්නේ. ඒතර හිතට ඔහොම අරමුණු කරවද්දී මොකද වෙන්නේ? මනසන්නේ අරමුණ තුල කාලයක් යනකොට ඒක රාශී වෙන ටික පටන් ගන්නවා. ඒක රාශී වෙන ටික පටන් ගන්නකොට මොකද වෙන්නේ? අර මනස් තුල අරමුණු ඇවිල්ලා ඒතර චන්දරාගය කියන එක ටික දුර වෙනවා යනවා. එහෙමයි. චන්දරාගය දුර වෙනකොට මොකද වෙන්නේ? මනසට අරමුණු ආවට අරමුණු ඔස්සේ ආධ්‍යාත්මී ඇලෙන ගැලෙන ගතිය නැතිලා යනවා. එහෙමයි. නැති වෙනකොට මොකද වෙන්නේ? අර තමන් හිතපු දේ මනස අනිත්‍ය කියලා යට වැටෙන්න පටන් ගන්නවා. අරමුණ අනිත්‍ය කියලා වැටෙන්න පටන් ගන්නවා. විඥානය අනිත්‍ය කියලා වැටෙන්න පටන් ගන්නවා. මනස ස්පර්ශය අනිත්‍ය කියලා වැටෙන්න පටන් ගන්නවා. මනස ස්පර්ශයෙන් විඳින විඳීම අනිත්‍ය කියලා වැටෙන්න පටන් ගන්නවා. එතන මොකද වෙන්නේ? වැටෙනකොට ඒකට යම් බන්ධනයක් ඇද්ද? බන්ධනෙන් හිත ගැලවිලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒ සංයෝජනේ ගැලවෙනවා. එහෙමයි. එහෙනම් වැටහීමත් එක්කයි ගැලවෙන්නේ. වැටීම ඇති වෙන කුමක් පුරුදු කරනකොට අනිත්‍ය වශයෙන් විමසනකොට. එහෙමයි. ඒක පාට වෙන්නේ නැහැ මේක. එහෙමයි. පාට වෙන්නේ නැවත නැවත අපිට සිහිපත් කරන් තියෙන්නේ මේක එකපාරට සිදුවෙන දෙයක් නෙමෙයි. බොහෝ කාලයක් මේක දැන් සමහරට ඉතින් වෙන දවස කියන්නත් බෑ. එහෙමයි. වෙන දවස කියන්නත් බෑ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ වගේම තමයි කියනවා මේ මනෝ විතක්කෝ ලෝකේ ධම්ම විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපජ්ජමාන උපජ්ජති. එත්ත නිවිසමාන නිවිසති. ධර්මයේ නැවත නැවත ඒ අරමුණ විතර්ක වෙවි තියෙනවා නම් හිතට ආපු එක එතන ප්‍රියයි කියන හිතට. තණ්හාව උපදින්න පුළුවන් කියන. තණ්හාව උපදිනවා කියන. එහෙමයි. තණ්හාව තැම්පත් වෙනවා. මනෝ විචා ධම්මෝ විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපජ්ජමාන. එත්ත නිවිසමාන නිවිසති. මේ දෘෂ්ටි ඔක්කොම දැන් ওই විදිහට හටගන්නේ. සර්ව බලධාරී කෙනෙක් ඉන්නවා කියලා ඔන්න මේ යම් කෙනෙක් කියනවා ඇවිල්ලා. අපි තුන් නොපෙන් දැන් මහ බලවේගයක් ඇවිල්ලා කිව්වා කියලා අර වගේ බ්‍රහ්මයන් අතර සිදුවීම වගේ. Tamanට ඇවිල්ලා කිව්වා කියලා හිතමුකෝ. ඒක හට ගන්න හැටි බොහොම ලස්සනට දේශනාවල විස්තර වෙනවා. බොහොම ලස්සන. ස්වාමීනි. ඊතර මොකද වෙන්නේ? කෙනෙක් කියලා Tamanට කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? Taman හිතේ යෝග දැන් අරමුණක් බවට පත් වෙනවා. ස්ත්‍ර කෙනෙක් ඉන්නවා, හදාකාලික කෙනෙක් ඉන්නවා. අසවල් දී කරන්නකෝ මං ඒ නිසා අසවල් දී කරනවා. ඊට පස්සේ කියනවා මං උඹේ ලෙඩේ සුව කළ දෙන්නම්. අපි තුමු නොපෙනෙන ලෝකෙන් ඇවිල්ලා කෙනෙක් කියනවා මේ මං උඹේ ලෙඩේ සුව කළ දෙන්නම්. ඔබ මේ දෙවියන් අදහපන් කියලා. එහෙමයි. අපි තුමු දැන් හිතපු විදිහට මොකක් හරි කරලා ලෙඩේ සුව කළ දුන්නා කියලා. ඊට පස්සේ අනාරය සරණ කරගන්න. දුස්තියක් බවට පත් වෙනවා ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. දැන් ඒ කෙනාට පුළුවන් ජරාවෙන් නිදහස් කරන්න. මරණයෙන් නිදහස් කරන්න පුළුවන්ද? මානසික මේ හට ගන්න සංයෝජනේ දුරු කරවන්න පුළුවන්ද? ඒ සංයෝජනෙන් ආය උපතක් කරා යන්නේක වළක්වන්න පුළුවන්ද? බෑනේ. ඒ වෙන්නේ ඒ කාටවත් කරන්න බෑ. ඒක බුදු කෙනෙකුටවත් කෙනෙකුට කරන්න බෑ. බුදු කෙනෙකුට අනුශාසනාව සිහි කරලා දෙන්න පුළුවන්.
ඒ අනුශාසනාව ශ්‍රවණය කරන්නේදී වැඩිච්ච හිතක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාගේ ආධ්‍යාත්මික ඒක හොඳට අරමුණු වෙලා සංවේදී වෙනකොට ඒ කෙනාගේ හිතේ යථාර්ථය ප්‍රකට වුණොත් එහෙමයි ඒ ස්වාමීනි. කෙනාගේම හිතේ තියෙන බන්ධනය ගැලවිලා යනවා. ඒකයි එහෙමයි ධර්ම ශ්‍රවණයෙන් කෙලෙස් දුරු වෙන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ අරමුණු කරවනදී එයාගේ හිතේ සංවේදී වෙලා එයාගේ හිතේ අවබෝධයක් බවට පත් වෙනකොට ඒ අවබෝධයක් බවට පත් වෙන වීම තුලම එයාගේ හිතේ තියෙන සංයෝජනේ ගැලවිලා යනවා. එහෙමයි. යථාර්ථය වැටහීමත් එක්කමයි සංයෝජනේ ගැලවිලා යන්නේ. ඒකට එයාගේ ගුණයක් තියෙනවා, ක්වොලිටි එකක් තියෙනවා. ඒ වගේ අය තමයි ශාස්ත්‍රුන් වහන්සේ හොයාගෙන යන්නේ. එහෙම නැති කට්ටිය පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ යන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් භාග්‍යතුන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව කරන්න යනකොට අතරමඟදී හම්බුණානේ උපක. උපකට මේ වාඩි කළ බණ කියන පටන් ගත්තේ නැහැ. එහෙමයි. ඒ දන්නවා මේ ධර්මයේ කිව්වට මෙයාගේ සංයෝජන හිතින් ගැලවෙන තරම් ඒ වගේ ප්‍රඥාවක් උපදව ගන්න පුළුවන් එයාට මානසිකත්වෙත් තිබුණේ නැහැ. ඒකින්ද එයාට ධර්මයේ කියන ගියේ නැහැ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ ගියේ පංච වගේ භික්ෂුන් වහන්සේලා හොයාගෙන. හැබැයි එයාට චතුරාර්ය සත්‍ය කියද්දී ඒක තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් තියෙන බව ඇති වෙන බව දැක්කා. පංච උපාදානස්කන්ධය ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම අරමුණු කරනකොට ඒගොල්ලන්ට ඒක වැටහීමක් උපදින බව දැක්කා. දැකපු නිසා ඒ කට්ටිය ගාවට ගිහිල්ලා ධර්මයේ කිව්වේ. ධර්මයේ කියද්දී එයාට පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් වැටුණා. වැටුණකොට ඒ පංච උපාදානස්කන්ධය ආධ්‍යාත්මීය බන්ධනයක් තිබුණා. ඒ බන්ධනේ මොහොතම ගැලවිලා ගියා. අද එතකොට ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ මේ මානසිකත්වයේ තියෙන අය නෑ. එතකොට මේකට අඩු ගානේ පොඩි තේරුම් ගැනීමක් පැහැදීමක් පොඩි ඇති වෙන පිරිසක් විතරයි ඉන්නේ සමහර විට. එහෙමයි ස්වාමීනි. ඒතර එහෙම පිරිස පවා හරි අල්පයි. දැන් මේක තේරුම් ගත්තා පොඩි පැහැදීමක් ඇති වුණත් ඒතර ඒ කට්ටියගේ අර සසර පුරුද්දෙන් හටගත්තු බන්ධනේ විසින් ආයෙත් ඒක අකාමකා දානවා. මේ උමනාව මේ තියෙන කැමැත්ත ඔක්කොම නැති කරලා දානවා. එහෙමයි. වාඩිලා ඉන්නකම් විතරයි සමහර අයට තියෙන්නේ. බලන්න. ඊට පස්සේ මොකද වාඩිලා ඉන්නකම් තියෙන ඊට පස්සේ ආපහු නැගිට ගමන් මොකද ඉන්නේ? අර මේ ගොඩක් කලක් තිස්සේ පළපදියම් වෙච්ච සංයෝජනෙ විසින් ආයෙත් හසුරු අර ඊවට ඇදලා දානවා. එහෙමයි. එහෙම වෙන්නේ. ලේසි නෑ තමන්ගේ මානසිකත් මනසට අහු නොවී ඉන්නවා කියන්නේ හරි පුදුම ආශ්චර්යයක්. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න දැන් මනස හට ගන්න හැටි තේරුම් ගන්නව නම් ධර්මයේ උපදින හැටි තේරෙනවා නම් ඒ නිසා සංයෝජනයක් ඇති වෙන හැටි පේනවා නම් එතකොට ඒ සංයෝජනේ දුරු වෙන හැටි පේනවා නම් සමහර සංයෝජන ආයි නූපදිනවා කියලා පේනවා නම් ඒ හට ගන්න කිසි සංයෝජනයකට අහු වෙන්නේ නැතු යනෝනේ. එහෙමයි ස්වාමීනි. ඒතර තමන්ගේ සිතට තමන් අහු නොවන කෙනෙක් බවට පත් වෙනවා. තේරෙනවද? එහෙමයි. තමන්ගේ හිතට තමන් අහු වෙන්නේ. කොච්චර ආශ්චර්යයක්ද එතකොට. තමන්ගේ හිතට තමන් අහු නොවන කෙනෙක් කියලා කියන්නේ ආශ්චර්ය ජීවිතයක් නෙවෙයිද? එහෙමයි ස්වාමීනි. ආශ්චර්යයිනේ. එහෙමයි. තමන්ගේ හිතේ වසඟයට තමයි යන්නේ. තමන්ගේ ඇසේ කනේ නාසය දිවේ කයේ මනසට වසඟ වෙන කෙනෙක් වෙන්නේ. නිදහස් වෙච්ච කෙනෙක්. එහෙමයි. සුවිමුත්ත චිත්තෝ කියලා කියන මනාවකට නිදහස් වුණු කෙනෙක්. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ කියන්නේ මේ වගේ මහෝත්තම ආශ්චර්ය මනුෂ්‍ය රත්නය. ඒකට ලස්සන උපමාවක් දේශනා කළා. ඒ නිසා මේ මනසට ධර්මයක් ඉපදුනාට පස්සේ යම් රාගයක් ඇති වෙනවනම්, දේශයක් ඇති වෙනවනම්, මුලාවීමක් හෝ ගැටීමක් උපදිනවනම් හිත ඒක වළක්වන්න මහන්සි ගන්න කියනවා. එහෙමයි ස්වාමීනි. වළක්වන්න මහන්සි ගන්න කියනවා. ආදිත්ත පරියාය සූත්‍ර දේශනා කරනවා. මොකද මේ මොහොතේ මැරුණොත් නිරේ යන්න පුළුවන් කියනවා. එහෙමයි. පෙරේත ලෝක යන්න පුළුවන් කියනවා. එහෙනම් මේක අදහාගෙන ශාස්ත්‍රුන් වහන්සේමයි මේක දැක්කේ මේක සත්‍යයක්මයි කියලා නිරන්තරයෙන් අපි අදහාගෙන අපි සරණේ හොඳට පිළිట్లా හිටියොත් අන්නේ ආධ්‍යාත්මික උපද්දපු ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගැන උපද්දපු විශ්වාසය පැහැදීම අවබෝධය හැබැයි තමයි සතර පාට ගෙනියන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. හැබැයි ඒක ගොඩක් උපද්දන්න ඕන මහන්සියලා. මොකද ඒක නැති කරන්න පුළුවන්. දැන් පේන්නේ උපතින් බෞද්ධය කියාගත්තු කට්ටිය මේ පොඩ්ඩක් අසනීප සුව කරනකොට පස්සේ ඔක්කොම අතාරිනෝනේ. එහෙමයි. මේ හොඳට බුදුන් ඇඳගෙන මේ මන්දිර හදාගෙන පිළිම තියාගෙන මේ හඳුන් කුරු ගහ හිටපු කට්ටියනේ ඉතින් ඔය. වැඩක් නෑ එතකොට. මේ අවුරුදු 70 80 පැනපු කට්ටිය. අවුරුදු 40 50 පැනපු කට්ටිය. අතහැරලානේ. ඇයි? ඇයි සරණ බලවත් වෙලා නැහැ. එහෙමයි. අවබෝධයකින් ඇතිවෙච්ච සරණ බලවත් වෙලා නැහැ. ඕන මොහොතක අතාරින්න පුළුවන් ස්වභාවයට පත් වෙලා තියෙනවා.
හරි පුදුමයි ඒක. අපිට සංසාරේ මේ වගේ ඉරණමකට පත් වෙන්න පුළුවන්. අපි මේක බලවත් කළා නැත්තම්. එහෙමයි ස්වාමීනි. ලෙඩ දුක් නිසා අතහරි. කැම්බීම නිසා අතහරි. දුවදරුවෝ ඥාති නිසා අතහරි. තේරුණා නේද? සමහර කට්ටිය මිල මුදල් නිසා අතහරිනවා. ගෙවල් දොරවල් හම්බෙනවා නම් අතහරිනවා. විවාහය නිසා අතහරිනවා. ධනෙ නිසා අතහරිනවා. එහෙමයි ස්වාමීනි. එහෙමයි තියෙන්නේ. මොකද වේගින් සතුටක් සොම්නසක් උපදින දෙයක් ඇද්ද? ඒ දේවල් නිසා ටක් ගාලා අතහරිනවා. ඒ කියන්නේ කාමේ. කාමේ. ඒ වේගවත් ගමනක් නෙමෙයි දැන් තියෙන්නේ. මේ සනික නූඩල්ස්නේ හොයන්නේ අද. ඉක්මනට කන්න පුළුවන් දෙයක් නේ. ඒ ඉක්මනට කන්න පුළුවන් දේ රස තමයි. නමුත් ඒ වගේ ආදීනව. එහෙමයි ස්වාමීනි. ඒ වගේ ආදීනව හිතන්නේ නැහැ කවදාවත්. ඒ වගේ තමයි අපි ඕනම දෙයක. එහෙමයි. ඒ නිසා හිතන්න කියනවා මේක නම් මහා බිය සහිත දෙයක්. මේ සරාගී බව බිය සහිතයි. කටු සහිතයි. නොමගක්මයි නපුරුමගක්මයි. මේක අසත්පුරුෂයෝ සේවනය කරන එකක්. එතන මේ සතර පායේ ඉන්න සියලු සත්වයෝ සතර පායේ ඉන්න සියලු සත්වයෝ මෙන්න මේ මග සේවනය කරපු අසත්පුරුෂ මග සේවනය කරපු අය. එහෙමයි. දැන් අපි අනුකම්පාව පැද්දුවට ওই සතර පායේ ඉන්න තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, නිරේ ඔය හැම ලෝකෙම ඉන්න කට්ටිය සතර පායේ කවුද? ඇහැ කන නාසය දිව කයින් පංචකාමයේ මුසපත් වෙලා භුක්ති විඳලා කය වචනේ අසංවර කරගත්තු අය කට්ටිය. එහෙමයි. අද මේ ලෝකයා වැඩිපුර ආදරේ ගෞරවය දක්වන්නේ කාටද? මේ සම්මාදිට්ඨිය දිනු කළ ගුණයක් පුරලා මනුස්ස ලෝකයට ආපු කෙනාට නෙමෙයි වැඩිපුර ආදරයක් භක්තියක් දක්වන්නේ. අර තිරිසන් ලෝකයට ගියපු කෙනාට. අසත්පුරුෂයෙක් මගක් අනුගමනය කළා අසත්පුරුෂ ලෝකයට ගියපු කෙනාට තමයි වැඩිපුර අනුකම්පාව දක්වන්නේ. ඒතර තමන් කවුද කියලා තමන් දැනගන්න. එහෙමයි. බුදුවරු මේ ලෝකෙ වැඩිපුර ගෞරව කළේ බුදුවරයෙකුටමයි. රහතන් වහන්සේලාටමයි. ආර්ය සංඝයාටමයි. ඒක තමයි සත්පුරුෂ භවී සංකේතය. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයක් ඒක. එහෙමයි. එතකොට ඒ වගේ ගුණවත් පිරිස උපදින මෙවන් පුණ්‍ය භූමියකට ඇවිල්ලා එතකොට මේ ඒ කටයුතු කළේ ඒ පිරිස වෙනුවෙන් කළේ. සත්පුරුෂ ජනී ජනයා වෙනුවෙන්. අනිත් රටවල් වලට ගිහිල්ලා එහෙම දෙයක් කළේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. ඒත් මේ රටේ උපදින කට්ටිය ගැන භාගතුන් වහන්සේට අවබෝධයක් තිබුණා. මේ සත්පුරුෂ ගුණය පුරුදු කරන්න පුළුවන් කියලා භාගතුන් වහන්සේට අවබෝධයක් තිබුණා. බලන්නකො හරි ආශ්චර්යයි. භාගතුන් වහන්සේ සම්බුදු වෙලා මාස 9 ඒ කාර්යයත් ඇවිල්ලා කළානේ. එහෙමයි. අවස්ථා තුනක්ම වැඩම කළා. ඊ පායිස්පර්ශ පිහිටෝලා ධාතුන් වහන්සේලා පිහිටලෝ දෙවියන්ගේ දේව බැල්ම පිහිටෝලා අමනුෂ්‍ය බැල්ම මේ යවලා. එහෙමයි. ඒතර අඥාන ජනී ජනය සමහර කට්ටිය කියනෝනේ අමනුෂ්‍ය පළව හැරිය දුකක් නැද්ද? එහෙම කියනෝනේ. එහෙමයි. ඒතර අකාරුණික අවහිංසා ආදී හිතින් නෙමෙයි කරන්නේ. දැන් අපි ගෙදරට සර්පෙක් ආවොත් එහෙම අනේ කමන්නේ නේනම් ගේ ඇතුළට ආපුවා කියලා පාඩු වෙන්න දෙනවද? නේ අපි අඹුනෝනේ. අඹුවන්නේ ඇයි? අනුකම්පාවක් නැතුවද? නේ ගෙදර ඉන්න මිනිස්සයාට අයහපතක් වෙන නිසා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ අමනුෂ්‍ය පළව හැරී සත්පුරුෂ ගුණයක් දියුණු කරලා සසර දුකෙන් ඈතර වෙන මානසිකත්වයක් ගොඩනගන්න පුළුවන් අයට දෙන්න පුළුවන් කරදර බාධා දුරු කරන්න ඒ කට්ටිය වෙන පැත්තකට පිටිය යවුවේ. එහෙමයි. කරුණා දැන් ඒ අයට කොච්චර හිටියම් මේකේ ගුණය දිනු කරන්න බෑ. ඒතර මේ ගුණය දිනු කරන්න පුළුවන්කම තියෙන පිරිසක් ඉන්නවා. ඒ වෙනුවෙන් එතකොට මේ විජය රජතුමා ආරක්ෂා කරන්න කිව්වේ. එහෙමයි ස්වාමීනි. ඒතර විජය රජතුමාට මේ යක්ෂයෝ මරන්න කිව්වන් කියලා කිව්වේ නෑ. විජය රජතුමා රකින්න කිව්වා. ඇයි? අර සත්පුරුෂ ජනී ජනයා මෙවන් දහමක් තේරුම් ගන්න පුළුවන් ජනී ජනයා බිහි කරන්න පුළුවන් පරිසරය නිර්මාණය කරන්න පුළුවන් එතුමාට. එහෙමයි. ඒ නිසා සක්දෙවිඳුන්ට කිව්වා එතුමා ආරක්ෂා කරන්න කියලා. ඒ ස්වාමීනි. හරි ආශ්චර්යයක් නේ. ඒත් බලන්න මේ කෙනෙක් එතකොට මේ සත්පුරුෂ භවයේ පූර්ණත්වයට පත් වෙනකොට දෙව් මිනිස් ලෝකයා ගැන කොතරම් හිතනවද ආශ්චර්යම භව බුදුරජාණන් වහන්සේගේ. හරි ආශ්චර්යයිනේ. එහෙමයි. ඒත් බලන්න දැන් මේ විදිහට අසත්පුරුෂ බවට වැටිලා සතර පායට ගියාට පස්සේ මම කල්පනා කරපු එකක් තමයි අනිත් සත්‍යයන්ගේ කෙලිබඩුවක් වෙන එක විතර නෙවෙන්නේ. නැද්ද බලන්න. දැන් සුරතල් මාරු ගෙරල්ලා බල්ලෝ ගෙනල්ලා බලල්ලෝ ගෙනල්ලා හස්තියෙන් උනත් බලන්නකො. එහෙමයි ස්වාමීනි. අනිත් සත්‍යයන්ගේ මොකද වෙන්නේ? කෙලිබඩුවක් බවට පත් වෙනවා. එහෙමයි. තමන් අසත්පුරුෂ වෙන්න මොකද වෙන්නේ තමන්? දැන් බීබද්දු ගත්තොත් සල්ලාලය ගත්තොත් එහෙම හැම තිස්සෙම තව පිරිසකගේ කෙලිබඩු බවට පත් වෙනෝනේ. ඒ වගේ උදුරුවට මේ ජීවිතේ පත් වෙන්නේ සසරි අසත්පුරුෂ ගති පුරුදු කරපු කට්ටියම.
එහෙමයි තියෙන්නේ. දැන් බලන්න අම්බපාලියට උනත් ඒ වගේ පුංචි කාලයක් හරි එහෙම ඉන්න උනේ ඇයි? පෙර සසරක අසත්පුරුෂ වචනයක් පිට කරපු නිසානේ. එහෙමයි. රහත් තරණයකට වෙසඟන කියන වචනයක් පිට කළානේ. එහෙමයි. මේ ජීවිතේට වෙසඟනක් වෙලාම ඉන්න උනානේ. එහෙයි ස්වාමීනි. ලේසි නෑ. ලේසි නෑ. තමන් අසත්පුරුෂ වුණොත් තමන්ට බොහෝ කලක් සතර පාය දුක් විඳින්න වෙනවා. අනිත් සත්‍යයන් කිලිබඩුවක් කියලා දුකසේ ඉන්න වෙන්නේ. ලේසි පාස නෑ. ලේසි පාස නෑ ගොඩ එනවා කියන එක. එහෙමයි. ඉතින් ඒ නිසා තමයි නිතර නිතර හිතට මේ වගේ එක්ක යෝනිසෝ මනසිකාරයේදී හිත දමනය කරන්න ඕන. සංවර කරන්න ඕන. හිතේ උපදින පවිතු සිටිවිලි පැහැර කරන්න ඕන. ඒතර අර හරකෙක් කර ගොයමට බහිනකොට ඒ හරක අල්ලලා නාස්ලනුවෙන් අල්ලලා අර මේ අනේ ගැට ගහලා පිටිපස්සට පහර ගගා දෙවෙනි අවස්ථාවේ තුන්වෙනි අවස්ථාවේ නැවත නැවත පයින්නකොට හිම් පහර ගගා අතහැරිට පස්සේ මොකද වෙන්නේ? ඒ හරකා කොහේ ගියත් හිටගෙන හරි වාඩි වෙලා හරි ඉන්නවා කියනවා ගොයමට පනින්නේ නැහැ කියනවා. එහෙමයි. ඒ වගේ තමයි මේ යෝනිසෝ මනසිකාරය නැමැති හෙන්ඩුවෙන් යොතෙන් කෙවිටින් හැමතිස්සෙම හිතට තට්ටු කරන්න ඕන පහර දෙන්න ඕන. ඒතර මොකද වෙන්නේ? කාලයක් පහර දෙනකොට අර හිත මොකද වෙන්නේ? රූප පස්සේ දුවන්නේ නැහැ කියනවා. එහෙමයි. ශබ්ද පස්සේ, ගඳ සුවඳ පස්සේ, රසය පස්සේ, පහස පස්සේ, වැරදි දෘෂ්ටි පස්සේ දුවන්නේ නැහැ කියනවා. එහෙයි ස්වාමීනි. සංසුන් හිතක්. සංසුන් හිතින් මොකද වෙන්නේ? මේ කියන තමන්ගේ ජීවිතය තුළ මේ හටගන්න විපර්යාසය ආර්ය පරිශ්‍රණය නිරත වීමේ භාග්‍ය උදා වෙනවා. එහෙමයි. එහෙනම් මේ ආර්ය පරිශ්‍රණයක නිරත වෙන්න නම් මනස සකස් වෙන්න ඕනේ. මනස සකස් වෙන්න ඕනේ. ඒකට මේ මනස සකස් වෙන වැඩපිළිවෙල තමයි මේක. එහෙමයි. හරි ආශ්චර්යයි මේ ධර්ම දාන දෙන පින මේ රැස් කරගන්න උදාාර පින. එහෙනම් මේ සසරේ මිතුවක් කළා අපි අනාර්ය පරිශ්‍රණයේ නිරත වෙච්ච නිසා අපි මේ සසරට වැටුනේ. එහෙනම් මේ ආර්ය පරිශ්‍රණයකට යොමු වෙන මාවත දෙව් මිනිස් ලෝකයට විවර කළ දුන්නා වෙනවා. එහෙමයි ස්වාමීනි. ආර්ය පරිශ්‍රණයක නිරත වෙන මාවතේ නිරත්මය පිහිටවනවා නම් තෙද ගන්නනවා නම් උනන්දු කරනවා නම් ඒ දහම්මැස උපද්දල දෙනවා නම් සසරේ මොකද වෙන්නේ? තමන්ටත් ආර්ය පරිශ්‍රණයක් තුළ නිරත වෙන්නට මග විවර කළ දෙනවා ඒ පින විසින්. එහෙමයි. එතකොට ඒ උපකාර සැලසෙනවා තමන්ට ඒ පින විසින්. ඒක මම මාව විවර කළ දෙනවා ඒ පින විසින්. එහෙමයි තියෙන්නේ. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේගේ සසරේ පෙරුම් පිරු බලයට කොතරම්ද කියත් මේ දොරවල් විවර කළ දුන්නා කියනවා දෙවිවරුසි. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ. එහෙමයි. ඒකට දැන් යස කුමාරයාටත් ඒත් එහෙම නේද දොරවල් විවර කළ දුන්නා කියනෝනේ මේ නොපෙනෙන කට්ටිය විසි. එහෙමයි. ඒ මාවතට යන්න. එහෙමයි තියෙන්නේ. දෙව් මිනිස් ලෝකයා ගුණයක සමාදන් කළොත් පිහිටෙව්වොත් ගුණයක ඇති කරගන්න උපකාර කෙරෙව්වොත් ඉද ගැන්නුවොත් ඒ ඔක්කොම කරනවා මේ ධර්ම දානය. එහෙමයි. සසර පුරාවට තමන් ගුණේ පිහිටන්නට සමාදම් වෙන්නට පිහිටලා ඉන්නට ප්‍රඥා ලෝක විවර කරගන්නට උපකාර සැලසෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට ඒ උදාාර ලාභයත් කරගන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සම්බුද්ධ භාෂිතය අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලාව උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මාර්තු මාස 21 වන දිනට උපන් දින යෙදුණු දහම් ආදිත්‍ය පින්බර පුතුණුවන්ට සිත ප්‍රාර්ථනා කරමින් තම දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් මාවනැල්ල උස්සපිටිය පදිංචි පින්වත් දිනේෂ් චන්දසිරි පින්වත් මහත්මයා ඒ වගේම ඉරේෂා මදුෂානි පින්වත් මහත්මිය ඇතුළු පවුලේ පිරිසේක රාශී වෙලා ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජය සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දිවිඳුන් විස්කන්දේව පුතු
විරෝධ විරූපාක්ෂ වෛශ්‍රණ දතරාෂ්ටක සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පති දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ඒ වගේම සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දිව්‍යෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරෝණේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධය කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ඒ දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලෝකී සියලු ඥාතීන්ට, ඔබ අප නමින් මිය පරලෝකී සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයේ මාර්තු 21 වන දිනට උපන් දිනයේ යෙදෙන දහම් ආදිත්‍ය චූටි පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මේ පින්වත් දිනේෂ් චන්ද්‍රශ්‍රී මහත්මයා, ඉරේෂා මදුෂානි මහත්මිය, පවුලේ සියලු දෙනා දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, අපගේ පින්බර දෙමව්පියන්ටත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ විශේෂයෙන් සිතට වසඟ නොවේ ධර්මයේ සිත තුළ මුදුන්පත් කරගෙන වාසය කරන්නේ කෙසේද කියන කරුණ පිළිබඳව දහම් අවවාදයේ සිදු කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන මාර්තු මාස 21 වෙනි දිනට එනම් අද දවසේ උපන්දිනයේ යෙදුන දහම් ආදිත්‍ය චූටි පින්වත් පුතුණුවන්ට සෙත් පැතීමේ අපේක්ෂාව ඇතිව සහ තම දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන මාවනැල්ල උස්සපිටිය පදිංචි පින්වත් දිනේෂ් චන්ද්‍රශ්‍රී මහත්මයා සහ ඉරේෂා මදුෂානි මහත්මිය යන ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ පරිද්දෙන් මේ උතුම් දහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට තිබෙන අවස්ථාව පිළිබඳව උනන්දු වෙන්න කියලා 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න අපි ඔබට ආරාධනා කරනවා. එමනම් තුනුරුවන පාමුල ධර්මයෙන් ජීවිතාර්ථවත් කර ගැනීම පිණිස දුර්ලභව පහළ වී තිබෙන මෙම අවස්ථාව ප්‍රයෝජනයේ පිණිස හැම සිතක සාදු සිත් යහපත් සිත් ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.